හවස් වරුවේ හැමදෙනාම තම තමන් කරගත්ත වටිනා කියන කුසල ධර්මයන් හුවමාරු කරගෙන පින් අනුමෝදන් වෙලා අනුමෝදන් කරගෙන තමන්ගේ ජීවිතය පිළිබඳව තහවුරු කරගන්නට පුනරාවර්තනයක් කරගන්නට නැවත නැවත සිහි කරන්නට බලාපොරොත්තු වෙන වෙලාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ ඊටම වටින බුද්ධ වචනයක් මාතෘකා කළේ කෙටි අනුශාසනාව සඳහා. ශීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. මේ සීලය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ ආනිසංසය පිළිබඳව දක්වලා තියෙන වටිනා කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඊටාම පිරිසිදු ශාසනයක්. ශීලාදී ප්‍රතිපත්ති ධර්ම මනාව දේශනා කළේ. එහෙම කියන්නේ හේතු ගොඩක් තියෙන නිසා. අනිලබ්ධික ශාසන තිබුණා. ඔය අනාථපිණ්ඩික සිටුවරයා මුල් කාලේ සුදත්තනේ නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේ ප්‍රධාන දායකවරු වශයෙන් කටයුතු කළා. ඒ නිගණ්ඨනාථ ආදී ඒ ශාස්ත්‍රූන් වහන්සේලා කියාගත් ඒ පින්වත් පිරිස් අතරත් හිටියා සමාධිය දියුණු කරපු පිරිසුන් අන්‍ය ඉගැන්වීම් වලත්. දැන් ආලාර කාලාම උද්දකරාම ආදී ඒ පිරිස් බෞද්ධයෝ නෙවෙයි. නමුත් ධානාභිඥා උපදවාගත්තු නොඑක් විදිහේ වෘත සමාදන් වෙච්ච පිරිසුන්නා. වෙනසකට තියෙන්නේ ඉගැන්වීම් වලට වඩා හාත්පසින් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේශනාව හාත්පසින් වෙනසක් තියෙනවා. ඒ මොකද්ද? නිවන් මාර්ගය, නිවන් දකින මාර්ගය ඒ ඉගැන්වීම් තුල තිබුණේ නැහැ. මේ ලෝකේ යම්කිසි ශ්‍රාවකයෙක් නිවන් අවබෝධ කරනවා නම් ඒ අවබෝධය සඳහා ඒකායන දේශනාව කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. ඒක පුද්ගලෝ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති කතමංචේක පුද්ගලෝ තතහගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ. ඒ කවුද? එකම එක පුද්ගල රත්නයක් ලෝකේ පහළ වෙනවා. තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධ. තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති උත්තමයන් වහන්සේ පමණමයි මේ ලෝකයේ පහළවන්නේ. එකවර එච්චරයි. ආයි පුද්ගලයන් දෙනමක් පහළවන්නේ නැහැ. එකම පුද්ගල රත්නයක් විතරයි පහළවන්නේ. මේ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා හමුවේ දේශනා කරන ලබන වටිනාම ධර්මය ඒකායනෝ අයං භික්ඛවේ සත්තානං විසුද්ධියා. ඒකාන්තම මාර්ගය සත්‍යාගේ සුද්ධිය සහ විසුද්ධිය නිවන පිණිස මොකද්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන දේශනාකට වදාළා. ඒ නිසා ඒ තථාගත අරිහත් සම්්‍යක් සම්බුද්ධ සර්වඥ බුදුරජාණන් වහන්සේ අනුශාසනාකට වදාළ සම්බුද්ධ දේශනය තමයි මේ අපි දිවා රාත්‍රී දෙකෙහිම අනුගමනය කරන්නට උත්සාහවත් වන්නේ. පිළිපදින්න පුරුදු පුහුණු වෙන්න උත්සාහ කරන්න. ඒ වාසනාවේ භාග්‍ය ඔබ මට අපි හැම සියලු දෙනාටම ලැබුණා. ඒක ලොකු භාග්‍යයක්.
ඒ නිසා මේ වාසනාවන්ත අවස්ථාව වාසනාවන්ත පුණ්‍ය කාලය පුණ්‍ය ජීවිතයේ වටිනාකම පින්වත්නි අපට දැනට වඩා දැනෙන්නේ කවදා හරි දවසක සංසාරේ වුණොත් බුද්ධ ශාසනයක් නැමැති කාලවල ආන් එදාට මීට වඩා තදින් දැනෙනවා. බුද්ධ කියන වචනේවත් අහන්නවත් කියන්නවත් ලැබෙන්නේ නැහැ, ශක්තියක් නැහැ. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේ තරම් වාසනාවන්ත කාල පරිච්ඡේදයක් තවත් ඇත්තේ නැහැ. ඉඳ බුද්ධ ජීවමාන කාලය හා සමානයි බුදුරජාණන් වහන්සේගේ දේශිත ධර්මයේ ජීවමානව පවතින නිසා. ඒ නිසා මේ ධර්මය ඒහි පස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහේ කියන විශේෂිත ගුණ ධර්මයේ පවතිනවා. මේ ධර්මයට ඥානවන්ත මිනිස්සුන්ට ඇවිදින්න හිට නුවණින් සලකා බලන්න පුළුවන් ධර්මයක්. ඒහි පස්සික කියන්නේ ඕපනයනය කරන්නට පුළුවන් විස්තර විභාග වශයෙන් වෙන් කරලා විභජනය කරලා උපනයනය කරන්න නුවණින් පුළුවන් ධර්මයක්. ඒක ශාස්ත්‍රුන් වහන්සේට හොඳ නැහැ. ඒ නිසා ඒව හිතන්න වැඩි හොඳ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ කිව්ව විදිහෙන් හිතන්නේ කියලා එහෙම එකක් නැහැ. යන්නේ ගැනීම වල තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේට ඒක අපහාසයක් වෙන එක හොඳ නැහැ. එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඥානවන්තයන් විමසන්න පුළුවන් ඕනේ තරම්. විවටෝ විරෝචති භික්ඛවේ ධම්ම. මහණෙනි මේ ධර්මයේ වනාහි විවෘත වූ තරමට තමයි විරෝචති බබලන්නේ. එනම් මේ ධර්මයේ විවෘත වෙන්න ඕනේ. ඥානවන්තව නුවණින් හිතන්න මේ ධර්මයේ විවෘත වෙනවා. ආන බලන්න වටින්න. ඕපනයික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. උසස් වූ ප්‍රඥාවෙන්ම මේ ධර්මය නුවණට පමුණවාගත හැකි. ආන බලන්න කොච්චර වටිනවද. ඒ නිසා මේ උතුම් ධර්මය අපේ ජීවිත අත්දැකීමුත් එක්කලා තමයි ධර්මය අත්දකින්න තියෙන්නේ. ආය වෙනම නැහැ. ජීවිතයක පැත්තකට ධර්මයක පැත්තකට කියලා නැහැ. ජීවිතේ උපන්දායිට මේ මරණයටපත් වෙනකන් ජීවිතේ දකින අත්දැකීම් තියෙනවා. ආනි අත්දැකීම් දිහා බලබලා ධර්මයේ ගලපන්න ඕනේ. එහෙම නැතු අත්දැකීම් එක පැත්තක තියලා ධර්මයේ පොතට විතරක් එහෙම බෑ. ඒ නිසා අපි ධර්මය ජීවිතේ කරගන්න ඕනේ. ජීවිතේ ධර්මයේ කරගන්නට ඕනේ. දැන් ජීවිතයේ තුලින්ම තමයි මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ වදාළේ. මහණෙනි මේ ධර්මයේ මතු කරගන්න තියෙන්නේ, ධර්මයේ අවබෝධ කරගන්න තියෙන්නේ, මේ විමුක්තිය ළඟා කරගන්නට තියෙන්නේ, එහෙම නැත්නම් ওই නිවන කියන උත්තරීතර තැන අවබෝධ කරගන්නට තියෙන මේ බබයක් සහිත ශරීර කූඩුවෙන් ඇති මේ ජීවිතය තුලින් කිව්වා. එහෙමයි වදාළේ. ඒ නිසා මේ ජීවිතයේ පවතින නොඑක් විදිහේ ආකාර විකාරාදීන් පිළිබඳව නුවණින් සොයා බලමින් තමයි ජීවිතය අවබෝධ කරගන්න තියෙන. ජීවිතය කියලා කියන්නේ ලෝකය. නම් ජීවිතේ නැමැති මේ ලෝකේ අවබෝධ කරගන්නට නම් මේ නාම රූප ද්වය පිළිබඳව නාම කයත් රූප කයත් පිළිබඳව තමයි අපට ඥානවන්තව නුවණින් සිහිය බලන්න තියෙන්නේ. මේ දිහා බලලා නුවණින් යුක්තව අවබෝධ කරගන්නට කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ වදාළේ. කොහොමද? සත්තානං විසුද්ධියා ඒකායනෝ යම් භික්ඛවේ. මොකද්ද මේ සත්‍යයට තියෙන ඒකායන විසුද්ධි මාර්ගය? කායේ කායානුපස්සී විහෙරති. වටිනා ධර්මයක් කියනවා. කාය පිළිබඳව සිහියෙන් බලන්නට. වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඔය විදිහට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මෙන්න මේ කාරණා හතර පිළිබඳව ඥානවන්තව මෙනෙහි කරන්නට, සිහිය උපදවා ගන්නට සතිපට්ඨාන දේශනා බුදුරජාණන් වහන්සේ වදාළා. ඥානවන්ත මිනිසුන්ට එදා දේශනාව කළේ. කුරු රට වැසියෝ බොහොම ඥානවන්තයි.
ඒ නිසා ඉතින් කොච්චර ඥානවන්තද කියනවනේ මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම ඊටාම ඉක්මනින් උද්ඝාටනය කරා. නාන තොටේදිත් කතා කරන සතර සතිපට්ඨානය ගැන. මන් තොටේදිත් ලින් තොටේ ගන් තොටේ හැම තැනකදීම යමෙක් මුණ ගැහුණා නම් කතා කරන්නේ කායානුපස්සනාව ගැන, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ සතර සතිපට්ඨාන ධර්මයන් පිළිබඳව තමයි කතා කළේ. ඒ නිසා එදා සවැත් නුවර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වෙනකොට මේ තරම් දියුණුවක් ඇති වුණේ 7 කෝටියක් ජීවත් වෙච්ච සවැත් නුවර 5 කෝටියක්ම මාර්ගඵලලාභී බවට පත් වෙලා හිටියා. ගෙවල් වල ජීවත් වෙච්ච උපාසිකාවරු, උපාසක මහත්තුරු සෝවාන් සකදාගාමී වෙලා වුණා. අනාගාමී ඇතුත් හිටියා. එතකොට බලන්න කෝටි 7කින් කෝටි 5ක්ම යට මාර්ගඵලලාභී වෙලා වාසය කළා. තේදෙනටපත් උනි අර සතර සතිපට්ඨාන ධර්මයන් පිළිබඳව සිහිය පිහිටුවා ගන්නට වැඩ පිළිවෙලක් තමන් ජීවිතේ givisගෙන වාසය කරපු නිසා. බලන්න කොච්චර වටින් දැන්ද. අනාගාමී ඵලයටපත් වෙච්ච බොහෝ පිරිස් ශාසනය පැවිදි වුණා. ඒතු ඉග්‍රස්ත ජීවිතයෙන් ඈත් වුණා. ඒ නිසා අපි මේ ධර්මයේ අපේ ජීවිතය තුළින් අත්දකින්න දවසින් දවස ඉඩකඩ ප්‍රස්තාව තියෙනවා. ඒ සඳහා කොච්චර වමනාව තිබුණත් අපේ හිතෙන් තල්ලු කරන ගතියක්, චිත්ත සමාධිය වැඩිම පිණිස අපේ හිත තල්ලු කරන ගතියක් අඩු වැඩි කරන්නට බලපාන ප්‍රධාන කාරණයක් මං මාතෘකා කළේ. ඒක මතක තියාගන්න ඕනේ. මොකද්ද? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. ඉතින් හැමතිස්සෙම අපි කොයිතරම් ඡන්දයේ තිබුණත් මේ සිහිය උපදවා ගන්න, කොයිතරම් ඡන්දයේ තිබුණත් ධර්මයේ ප්‍රතිවේද කරගන්න, ධර්ම අවබෝධ කරගන්න අපේ ආධ්‍යාත්මික ආයතනයන්හි තියෙන සංසිඳීමේ ස්වභාවය අඩු නම් අපේ හිත තල්ලු කරන්නේ නැහැ, ඉස්සරහට යන්න හිත පසුබහිනවා. බොහොම ශනික වාසියෙන් පසු බහැලා යනවා. එක මොහොතකදී සද්ධා වැඩි වෙන්න පුළුවන්. සද්ධා ලම්බනේ වැඩි වුණාට ආයෙ වැටිලා යනවා. ඒක පවත්වා ගන්න තියෙන රහස තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හැමතිස්සෙම තමන්ගේ උපදවාගත්ත චිත්ත සමාධිය බලවත්ව පවත්වා ගන්න ප්‍රධානම කාරණයක් තමයි තමන්ගේ ඇවතුම් පැවතුම්. ඒ කියන්නේ සති සංවරයේද සීල සංවරයේ දක්වා තියෙන කාරණේ. ඒ නිසා සිල්වත් භාවය අපි ගොඩක් තදින් ආරක්ෂා කර ගත්තොත් ඒ කරණ කොටගෙන අපිට ඇති වෙන ප්‍රීති වේගය එහෙම නැත්නම් සන්තෝෂවත් භාවය සති සංවරයේ දක්වා උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. අන්න බලන්න. ඒ නිසා පුළුවන් තරම් සීලා වර්ජනය කරලා පුළුවන් තරම් සිහියෙන් යුක්තව ඇවතුම් පැවතුම් තාමත් අල්ප ස්වල්ප කරගෙන වැඩි වේලාවක් අපිට පුළුවන් නම් සමාහිත බවට පත් කරවන්න පුළුවන් සමත යානික වශයෙන් බුදුගුණ මෛත්‍රියාගේ භාවනා කර්මස්ථාන වඩලා නිතරම හිතේ තරහ යන ගතිය අඩු කර ගන්නට පුළුවන් නම් ඒක ලොකු සහනයක්. දැන් ගැටෙන ගතිය අඩුයි නම් ඒක ලොකු සාන්තියක් නේ හිතට. ඒකයි අපිට නම් දැන් හරි සතුටුයි. දවසකට ගණන් කරලා කියන්න පුළුවන් අපිට තරහ යන වාර 1යි 2යි 3යි හැම කියලා. ඒවත් වැඩි වෙලා පවතින්නේ නැහැ. බොහොම කිටි වෙලාවක තප්පරයක් දෙකක් විනාඩියක් දෙකක් නැවතිලා. යන්නේ නැහැ ඉස්සරට තල්ලු කරන්නේ නැහැ හිතේ ද්වේෂ මූලික පටිඝ සම්ප්‍රයුක්ත හිතක් වැඩෙන්නේ නැහැ. ඒව යට වෙලා තියෙනවා. නැහැ කියන්නේ නෙවෙයි. යටපත් වෙනවා. ඒක ලොකු ලාභයක් අපි කාට වුණත්. ඒ නිසා ඒ හිතේ ඇතිවන පටිඝ සිත එහෙම නැත්නම් ගැටෙන සිත ද්වේෂ මූලික හිත යටපත් වෙන්න හිතේ වැඩෙනවා මෛත්‍රිය වැඩෙනවා. මේ මෛත්‍රී වැඩිම නිසා තමයි අපේ චිත්ත සංතානයේ සංසිඳී යන්නේ.
හිත නිවි යන්නේ. හිත නිවිලා යනවා, සංසිඳිලා යනවා, එකලස් වෙලා යනවා, සංසුන් වෙලා යනවා. එතකොට ඒ හිත තුළ බොහොම සාන්තියක්, සංසුන් බවක්, සමගියක් හිතේ වැඩෙනවා. ඒ හිතට අපි උසස් විදිහේ ධම්මානුපස්සනාවේ යම් කරුණක් මෙනෙහි කරනකොට ඒ හිතට හොඳට තදින් අල්ල ගන්න පුළුවන් වෙනවා. හිත කලබල නැහැනේ. හිත සංසුන් නිසා. පිරිසිදු සුදු රෙදි කෑල්ලකට පඩු පෙව්වහම හොඳින් තදින් අල්ලනවා කහට. මොකද සුදු රෙදි කඩේ පිරිසිදුකම හන්දා. සුදු රෙදි කඩ දුර්වර්ණ වෙලා නම් ඒ පඩු පෙව්වට හරියට අල්ලන්නේ නැහැ රෙද්දට. ඒ වගේ තමයි අපේ හිතත්. පබස්සර මිදම් භික්කවේ චිත්තං කියලානේ කියන්නේ. උපදිනකොට මේ හිතේ තරහ, ක්‍රෝධ, වෛර, මාන ආදීව නැයටපත් වෙලා තියෙන බොහොම ප්‍රබස්සරයිනේ. කලින් කාලේ ඒවා අපරිසුදු බවටපත් වෙන්නේ බාහිර වශයෙන් එන උපක්ලේශ නිසා කියලා නිපෙන්නුවේ දේශනාව. ඒ නිසා පින්වත්නි අපිට ලොකුම වාසනාව තමයි අපේ හිත යම් පමණකට තැම්පත් කර ගන්නට පුළුවන් පරිසරයක් සකස් වෙලා තියෙන එක. ඒකයි වාසනාව. ගැටෙන සුළු අරමුණු අපිට බොහොම අඩුයි. මේ ගහකොළ දැක්කට ගැටෙන්නේ නැහැ. ගල් පර්වත ආදී දැක්කට ගැටෙන්නේ නැහනේ. මේ අවුව වැස්ස සීතල පින්නට ගැටෙන සමහරක් ඇතැම් ඇද්දු ගැටෙන්න පුළුවන්. නමුත් ඒවා ධර්මතා. යන්නේ නිසා තමන්ගේ සිල්වත් බව ආරක්ෂා කරගෙන වත් පිළිවෙත් ධර්ම වල යෙදීගෙන අල්ප ස්වල්ප දෙයකින් නමුත් සතුටු වෙන්න පුළුවන් හිතක්, ඒ කියන්නේ සන්තුෂ්ටවත් කරන්න පුළුවන් හිතක් ඇතුව වාසය කරනකොට හිතේ ද්වේෂය කියන බලගතු කෙලෙසේ උපදින්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ තහවුරු කරලා තියෙනවා. ඒ වන්දකින් අපිට තේරෙනවා, දැනෙනවා. ඉතින් අනේ හින්දා අපි පුළුවන් තරම් සිල්වත් වෙලා ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ මේ සතර සතිපට්ඨානෙට සිත යොමු කරන්නට දක්ෂ වෙන්න ඕනේ. සතර සතිපට්ඨානී විශේෂයෙන්ම කායානුපස්සනා සතිපට්ඨානයේ දෙස බලනකොට අපිට ගොඩාක් කාරණා ඒ ඉගෙන ගන්න තියෙනවා කර්මස්ථාන වශයෙන්. දැන් කායානුපස්සනාවේ සහමුලින්ම කතා කරන්නේ මේ කයේ පවතින, කයේ හටගන්න, කයේ පවතින ස්වභාවයන් පිළිබඳව. මේ අරමුණු වශයෙන් අපි දැනගන්නේ. කයත් කයෙහි පැවැත්වීමත් පිළිබඳව, කයේ ස්වභාවය පිළිබඳව පරතරටම බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ වශයෙන් කියලා දෙනවා. ඒ වේ තියෙන බාහිර සංඥාවන් පිළිබඳව මුලින් අපිට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. බාහිර වෙනස්කම් තියෙනවා කය පිළිබඳව හට ගන්න. ඊට ආධ්‍යාත්මික වශයෙන්, අභ්‍යන්තරික වශයෙන් හට ගන්න ස්වභාවයන් තියෙනවා. බාහිරින් ඊතරම් පේන්නේ නැහැ. ඒක ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මෙතනදී කර්මස්ථාන වශයෙන් ගත්තාම කායානුපස්සනා සතිපට්ඨානයේදී සීසෙම කායගත සති භාවනාව වඩන්න කය පිළිබඳව තියෙන ආත්ම ග්‍රහණය අඩු වෙලා යනවා. කය පිළිබඳව තියෙන ආශාව අඩු වෙලා යනවා. කය පිළිබඳව තියෙන උපාදානය අඩු වෙලා යනවා. ඒක ලොකු සහන්තියක්. ලොකු සහනයක්. මගේ කය කියලා අල්ලගෙන ඉන්න ගතිය අඩු වෙලාම ගිහින් මේ කය කියන තැනට හිත වටනවා. එතකොට මේ කය කියලා ගත්තාම අර මගේ කියන එක අඩු වෙලා ගියාම ඒක ලොකු සහනයක්. අන්නේම තියෙනවා. ඊළඟින් කය පිළිබඳව තියෙන අර කොටස් වශයෙන් ඉහි වැය තියෙන අපිරිසිදු කොටස් ගැන කතා කරනවා. අත්ථීමස්මින් කායිකේසා ලෝමානක දන්තා තචෝ මන්සංනහාරු අට්ටි මිඤ්ඤා ආදි වශයෙන් පින්නන් 32ක්. ඒ 32 පිළිබඳව එකිනෙකට ඉගෙන ගන්නකොට එක කොටසකින් පුළුවන් අපිට චිත්ත සමාධිය උපදවලා එක ධානයකටපත් වෙන්න. කේසාත්ථීමස්මින් කේසා මේකයි කෙස් නම් වූ පිළිකුල් කුණප කොටසක් තිබේ. ඒ කුණප කොටස වනාය ඊටාම අපිරිසිදුවේ වර්ණයෙන්, ගන්ධයෙන්, පිහිටි තැන් වශයෙන් ආදි විදියට
පිළිවෙලින් පිළිවෙල මෙනෙහි කරනවා. ඒ තුලින් පුළුවන් කෙස් කියන කුණප කොටස මුල් කරගෙන ප්‍රථම ධානයට සිත උපදවා ගන්නට. ඒ කොටස් 32කට පුළුවන් ධාන 32ක් උපදවන්නට. ධාන 32ක් උපදවන්නට පුළුවන්කම තියෙන බලන්න. කොච්චර ලාභයක්ද? නිය පොතු දත්තට ආදී ඒවා එහෙම එක්කම. ඒ විදිහට කය පිළිබඳව පවතින නිසාර ගතිය පිළිබඳව සිහිය පිහිටව ගත්තාම කය නිසා හටගන්න පලිබෝධ සියල්ලම අපට යටපත් කරන්නට පුළුවන් වෙනවා. කාය සංසග්ගාදී උපාදාන සංඥා ඔක්කොම යටපත් වෙලා යනවා. කය පිළිබඳව තියෙන නිත්‍ය සංඥාව යටපත් වෙලා යන එක ලොකු සහනයක්. ඒ විදිහට ගිහින් පිළිවෙලට වේදනානුපස්සනාවේ දැනෙන ස්වභාවයන් පිළිබඳව චිත්තානුපස්සනා කිව්ව කෙලින්ම හිත ගැනනේ. හිත හට ගන්න ධර්ම ස්වභාවයන් ගැන, චෛතසික ගැන, හිතවිලි ගැන. ඊළඟට කෙලෙම කතා කරන්නේ සතිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. ඉතින් මෙන්න මේවා ගැන සිහිය උපදවා ගන්නකොට පින්වත්නි කය ගැන තරම් ආසාවක් නැහැ. කායික ඇවතුම් පැවතුම් ගැන මහා බලාපොරොත්තුවක් නැහැ. දැන් වේදනාවන් පිළිබඳව මධ්‍යස්ත වෙනවා. හිතේ හටගන්න චෛතසික සිතුවිලි පිළිබඳව සිහිය උපදිනවා. ඊළඟට පින්වත්නි අතිගම්බීර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව මෙනෙහි කරනවා. ඉතින් මෙන්න මේ විදිහින් අපට සතර සතිපට්ඨානයේ යම් ශ්‍රාවකයේ මහණෙනි ශිල්පයේ සිදු කර ඊට විශ්වාසයෙන් යුක්තව ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී ඥානවන්තයෙක් ඒ අයුරින් මේ ආකාරයෙන්ම මෙනෙහි කරා ඉන්නම් සද්දිනක් ඇතුළත සෝතාපන්න ඵලයටම පත්වී අමා මහ නිවන් අවබෝධ කරනවා කියලා වදාළා. එසේ නොහැකුන් දින 12ක් ඇතුළතදී මාර්ගඵල අධිගම සාක්ෂාත් කරනවායි කියලා වදාළා. එසේත් නොහැකි වූතින් 3 මාසයක් ඇතුළත අවබෝධ කරනවා කියලා දේශනාවේ සඳහන්. බලන්න. දින වකවානු සමග දේශනා කළා. එසේ නොහැකි වුණොත් මරණාසන්න චිත්ත වීතිය අවසන් වෙන්න කලින් සෝතාපන්නාත ආදී ඵලයන්ටපත් වෙලා මා මහ නිවන් අවබෝධ කරනවා. ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනේ මේ කය පිළිබඳව නිතර නිතර ඇති වෙන ස්වභාවයන් ගැන. දැන් කායික වේදනා ගත්තා අපි කාටත් තියෙනවා කායික වේදනා සනීප ගන්න. ඒකට මේ කය පිළිබඳව වේදනාවන් පිළිබඳව සිහිය උපදවාගෙන මෙනෙහි කරන්න ඕනේ. මේකයි මේ කායික දුක් වේදනාවක් ආවනම් මේ දුක් වේදනාව හටගත් හේතු නිසා මොනවද හේතු මේ කය පහළ වීමට කාරණා. එහෙමනම් මේ වේදනාව මේ මොහොතේ පමණක් නෙවෙයි අතීතයේද ඒ වගේම අනාගතයේද දැන් මේ වර්තමානයේද භුක්ති විඳින්න වෙනවා. ඒ වේදනාව ආධුනික එකක් නෙවෙයි කියලා අපි දැනගන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔළුව රිදෙනවා, පිට රිදෙනවා, තුනටිය රිදෙනවා, කකුල් හන්දිපත් රිදෙනවා වේදනාවයි කියලා අපි අපේ වැඩ පසෙකලා පැත්තකට එක දාලා වේදනාව කියලා ඒවට පිළියම්ම විතරක් හිතන්න ගියොත් අපිට කවදාවත් ගැලවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා වේදනාව ලෝකේ පවතින සදාතනික ධර්මයක්. ඒ නිසා වේදනාව අතීතයේ පහළ වෙච්ච හැමදෙනාටත් වර්තමානයේ කාටත් අනාගතයේ පහළවන හැමතත් පොදුයි ධර්මය. ඒ නිසා මේ වේදනාව වනාහි පොදු ධර්මතාවයක්. මේ වේදනාව හටගත්තේ කුමක් නිසාද? සතර මහා ධාතුන්ගේ විපරීත භාවය කරන කොටගෙන හෝ කර්ම විපාකයකින් හෝ ආහාර ආදී ප්‍රත්‍යක් කරන කොටගෙන හෝ මේ කායික වේදනාව හටගත්තේය කියලා සිහි කරනවා. දුක් වේදනාව පිළිබඳව වැඩි සිහි කරලා ඒ දුක් වේදනා සහිත වේදනානුපස්සන විපස්සනාවට හරවන්නට පුළුවන්. එයින් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ සහනේ ලැබෙන්නේ මේ ගිහි ගෝත්‍රයේ බිඳලා සෝතාපන්න ඵලයටපත් වෙන්න. ගිහි ගෝත්‍රයේ බිඳලා දානවනේ විදින්නට පුළුවන්. ඒ නිසා මේ එකිනෙකට සම්බන්ධයි. ඔය හතරක් ඉගෙනුවට කායේ කායානුපස්සී, චිත්තේ චිත්තානුපස්සී ආදී වශයෙන් විශේෂයෙන් දක්වලා තියෙන තැන්වල
අපි තේරුම් ගන්නට ඕනේ මේ කරුණු පැහැදිලි කරලා දීලා තියෙන්නේ පහසුව පිණිසයි වෙන් වශයෙන්. නමුත් කාය චිත්ත වේදනා ධම්ම කියන මේ හතරම එකට ආබද්ධ සම්බන්ධව පවතින්නේ. අවසාන වශයෙන් ධම්මානුපස්සනාව වෙනකොට කය පිළිබඳව, කය හට ගන්න වේදනා පිළිබඳව, හිත පිළිබඳව, හිතේ හට ගන්නා වූ ත්‍රිවිධ වේදනා ආදී පිළිබඳව සිහිය පුදව ගන්නවා. ඒතර ප්‍රශ්න නැහැ. කයට නොඑක් විදිහේ පරිබෝධ කරන කොටගෙන කය සම්බන්ධ කරගෙන කය ගෝචර කරගෙන වේදනාත්‍රයන් හට ගන්නවා. ඒක හිතෙන් තමයි ඒක සැපද දුකද හොඳද නරකද යනාදී වශයෙන් වෙන් කරලා ව්‍යවස්ථාපනය කරන්නේ. ඉතින් ඒ නිසා චිත්තානුපස්සනාවේදී මේ වේදනාව පිළිබඳව විදර්ශනාවට වැටෙනවා. මේ වේදනාව අනායි අතීතයේ පහළ වෙච්ච උදවියටද එසේම පහළ වුණා. දැන් ඒව නැහැ ඔක්කොම අනිත්‍යට ගිහින් වර්තමානයේ අපටත් එසේ අනාගතේ හට ගන්නා වූ යම් සත්වයකට උනත් එහෙමයි. ඔය විදිහට අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙහිම හටගෙන තියෙන හට ගන්නා වූ කියන මේ සියලු සත්වනාමී යුක්ත හැම කෙනෙකුටම මේ වේදනාව උරුම වූ ධර්මතාවයක්. වේදනාවෙන් ගැලවීමක් නැහැ. වේදනාව ප්‍රහාණය කිරීමයි තියෙන්නේ. සාදුකයන්. තෝම හිතන්න ඕනේ. හිතනකොට අර අපි යම් කිසි රාග මිශ්‍රිත හිතකින් හෝ තණ්හා මිශ්‍රිත හිතකින් තණ්හාවෙන් හෝ මේ වේදනාවක් හටගත්තම දුක් වේදනාවට අපි බොහෝසෙන් ඇලී වාසය කරනවා. අනේ අමාරුයි අපහසුයි කිය. ඉතින් අන්නේ එලිච්ච ගතිය දුරු කරන්නට පුළුවන්කම තියෙන ওই විදිහේ විපස්සනා අරමුණකින් විතරයි. විපස්සනා අරමුණ දියුණු කරන්න ලොකු පහසුවක් ලැබෙනවා අත්හරින්න. තමන්ගේ කයත් අත්හරින්න පුළුවන් නම් ඒ ඇයිට වෙන අත්හරින්න දෙයක් නැහැ. එහෙනම් හිත දියුණු වෙන්නට ඕනේ මේ කය උනත් අත්හරින්න උනොත් අත්හරින වාය කියන අදිෂ්ඨානෙ ඇති වෙන්න ඕනේ. ඒක තමයි ලොකුම දියුණුව තමන්ගේ ජීවිතේ. දැන් ඒ නිසා මේ විදිහේ සතර සතිපට්ඨාන ධර්මයන් සිහියෙන් පරිභාවිතා කරලා බහුලීකృత කරලා ඒ කර්මස්ථාන වඩන්නට ශක්තිය ලැබුණොත් ඔබ හැම දිනාටම ඒ සතර සතිපට්ඨාන අවබෝධය වූ උතුම් නිවන සඳහාම යන්නට අවකාශය ලැබෙනවා. ඒ නිසා කය පිළිබඳව, වේදනා පිළිබඳව, හිත පිළිබඳව හිතේ හටගත්තා නම් රාගසිතක්, මේක දැන් රාගසිතක්. දේශයක් ආවන දේශසිතක්. මෝහයක් හටගත්තා නම් මෝහසිතක්. හිතන්න ඕනේ. හිතලා තමන් ඒ සිතුවිල්ල හැමත් අරමුණ බලවත් කරගන්න ඕනේ. ආන් එතකොට පුළුවන්කම ලැබෙනවා අපිට අපේ හිතයි කයයි දෙක එක හා සමානව පවත්වා ගන්නට සංසුම් බවට පරිවර්තනය කරගන්න. සාදුකයන්. ඒ නිසා මේ පින්වත් ඔබ අපි හැමදෙනාම උදෑසනේට මේ දක්වාම කරේ ওই ටිකයි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඉතින් මේ ටික තමයි උදේට කළේ. එහෙනම් මේවා පිළිබඳව අපි හැමදෙනාටම සිහියෙන් වාසය කරගෙන ප්‍රායෝගිකව අවබෝධ ඥාන වලටපත් වෙන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඒ අදහස ඇති කරගෙන කායේ කායානුපස්සී විහෙරති කිය බුද්ධ වචනයට අනුව මේ කය පිළිබඳව ටික වෙලාවක් මනසිකාරයේ දෙන්න සූදානම් වෙමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ අනන්ත ගුණයට මාගේ මෙම ජීවිතය පූජා කරමි. පූජා වේවා මොහඳුරට ලහිරු මණ්ඩලක් ඕ කෙලෙස් ගින්නට මහා මේඝයක් ඕ
මාගේ උත්තම ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේමය. ඒ උත්තම බුදු ගුණයෙන් යුක්තා වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සිහියෙන් යුක්තව මේ විදියට මෙනෙහි කරමු. අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා මේකයි කෙස් ලොම් නිය දත් සම් වශයෙන් කුණප කොටස් ඇත්තේය. උනප කොටස් ඇත්තේය. මේකයි පිහිටියා වූ කෙස්නම් කුණපය වර්ණයෙන් පිළිකුල්ය ගන්ධයෙන් දුගඳය පීටි තැන් වශයෙන් අප්‍රසන්නය මෙසේහෙයින් කෙස නම් වූ කුණපය පිළිකුල්ය මේකයි කෙස් නම් වූ කුණපය පිළිකුල්ය මේකයි පිහිටියා වූ කෙස් කියන කුණප කොටස හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. හිස කෙස් පිළිබඳව සතිපට්ඨානය සිහිය පිහිටුවා ගන්නේ මෙහෙමයි. මේකයි හිස මුදුනෙන් කෝටි සංඛ්‍යාත හිස කෙස් හට අරගෙන තියෙනවා. මේ හිස කෙස් හට අරගෙන තියෙන්නේ රන් රිදී මුතුමැණික් ආදීන් නොවේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන කාරණා 8න් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේ කරුණු 8න් සාධක 8න් තමයි මේ හිස කිස් කියන කුණපය කුණු ගොඩ එහෙම නැත්නම් සංස්කාරය කිව්වත් නිවැරදි හට අරගෙන තියෙන්නේ. එහි වර්ණය තමයි ලෝකයා අප්‍රිය කරන කළු වර්ණය. අප්‍රිය වර්ණ ඇති හේයින් වර්ණයෙන් ද අප්‍රසන්නයි පිළිකුල් සහිතයි. එහෙමනම් හිසකෙස් පිළිබඳව පිළිකුල් සංඥාව වැඩෙන්න නම් හොඳට සෝදා සුවඳවත් පිරිසිදුවත් කළ පෙළකට පීරු හිසකෙස් පිළිබඳව අරමුණක් ගන්නෙ නැහැ.
එතකොට සුඛ සංඥාව ඇති වෙනවා. සුඛ සංඥාව හට ගන්නවා. දවස් දෙක සතිය මාසය දෙක හිස නොසීදු පිරිසිදු නොකරපු හිසකෙස් ඇති දහදිය ආදී දුර්ගන්ධයෙන් මිශ්‍ර වෙච්චි හිසකෙස් කලාපයක් ගන්න. දැන් ඔය පාරේ මහා මගතොට ඉන්නේ දුගී මගී යාචකයෝ නාන්නේ නැහැ කොණ්ඩේ හැඩපළු ගෙතිලා ඒක අපිරිසිදු ස්වභාවයෙන් හිසකෙස් තියෙන. අන්නේ හිසකෙස් සංඥාව ගන්නකොට අපිරිසිදු වෙච්ච හිසකෙස් පිළිබඳවයි සංඥාව ගන්න. අරගෙන ඒ හිසකෙස් පිළිකුල්ය කියලා ඒ හිසකෙස් පිළිබඳව බාහිරව හිතනවා. බාහිර කෙනාගේ හිසකෙස් හිතනකොට තමයි පිළිකුල් සංඥාව ඉක්මනින් වැඩෙන්නේ. ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් තමාගේ මේ තියෙන හිසකෙස් පිළිබඳව එකවර පිළිකුල් සංඥාව එන්නේ නැහැ. බාහිර හිසකෙස් පිළිබඳ පිළිකුල වැඩුණාන් පස්සේ යම් ප්‍රමාණයකට ශක්තිමත්ව මේ මගේ කියලා හට අරගෙන තියෙන හිසකෙසුත් ඒ විදිහම පිළිකුල්ය කියලා වටනවා. එහෙමනම් මේ පිළිකුල් සහිත වූ මේ හිසකෙස් වනාහි මෙතන පුද්ගල සංඥාවක් හෝ ආත්ම සංඥාවක් නැහැ. මෙතන තියෙන කාරණා 8කින් හටගත්ත එක ධර්මතාවයක් සුද්ධාෂ්ටකයෙන් හටගත් හේතුඵලයක් විතරයි. හේතුව තමයි සුද්ධාෂ්ටකය, ඵලය තමයි හිසකෙස්. ලොම් පිළිබඳවත් එහෙමයි. නියපොතු දත්තට ආදී 32ම එහෙමයි. ඒ විදිහට මේ කායානුපස්සනා සතිපට්ඨානෙහිදී හිසකෙස් පිළිබඳව ඒ කියන්නේ කායගත සති භාවනාව, පිළිකුල් භාවනාව කියන මෙන්න මේ භාවනා කොටස් වලදී හිසකෙස් පිළිබඳව අපි ගන්නකොට මුල් පංචක කර්මස්ථානීය තමයි ඉස්සල්ලා වඩන්නේ. ඒ කියන්නේ කේසා ලෝමා නකා දන්තා තචෝ. කේසා කිස් ලෝමා ලොම් නිය නකා දන්තා දත්තට තචෝ සම. කේසා ලෝමා නකා දන්තා තචෝ. තචෝ කියන්නේ සම. බාහිරින් තියෙන සම්පූර්ණ. එතකොට මෙන්න මේ මුලින් ඒ කියපු කිස්ලොම් නියදත් සම කියන මෙන්න මේ කාරණා කොහොම හට අරගෙන තියෙන අර මා කිව්වා වගේ බුද්ධ වචනේ සඳහන් වෙන්නේ සතර මහා භූතයන්ගෙන්. මහා භූත රූප හතරෙන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒවට උපාදාය තව හතරක් තියෙනවා. ඒවා තමයි උදව් වෙන ඒවට උපාදාය කියන්නේ. උපාදාය රූප, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒ වර්ණ කියන කොට නිසා තමයි අපිට වර්ණ රූපය පිළිබඳව දැනගන්න වෙන්නේ වර්ණයක් කියලා. ඒකයි. ඒ විදිහට වර්ණ ගන්ධ රස ඕජා. මෙන්න මේවා ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවකදී අවුවැස පින්න සීතලාදී නොයේ කාරණා කරන කොටගෙන වෙනස් වෙනවා, විපරීත වෙනවා. හටගත් වෙලාවෙ ඉඳන් වෙනසට භාජනය වෙනවා. එනිසා වෙනසට භාජනය වන්නා වූ මා විසින් නූපදවන ලද හේතුන්ගෙන්ම උපන් හේතුන්ගෙන්ම පවතින හේතුන්ගෙන්ම නැති වෙනසුළු මේ හිසකෙස් වනාගේ ප්‍රිය වූ එහෙම නැත්නම් ආත්ම කොට ගත්තා වූ ස්වභාවයෙන් පරිබාහිර වූවක්. මගේ කියලා මට අයිති කියලා ප්‍රියයි මනාපයි සුඛයි කියලා ගත යුත්තක් නොවන්නේ. ඒ හිසකෙස් වනායි හේතුන්ගෙන් හටගත්ත හේතු 8ක් කිව්වනේ. ආන්ගේ හේතු 8න් හටගත්ත සුද්ධාෂ්ටකයෙන් දැන් පවතිනවා ටික ටික ඒ ස්වභාව වෙනස් වෙලා ගිහින් නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා මගේ කියා හිසකෙස් කිසි දවසක කිසිවෙකුට තබා ගන්න බෑ මනසේ. එය වෙනස් වෙනවා. ලොම් පිළිබඳවත් එහෙමයි, නියපොතු පිළිබඳව, දත්තට පිළිබඳව, සම් පිළිබඳවත් එහෙමයි. ඒ නිසා මේ කය හටගත්තා වූ මේ
කොටස් වශයෙන් 32කට පෙන්නලා තියෙන කාය කොටස් ඒ රූපාදී පිළිබඳ ඕලාරික කොටස් පිළිබඳව එහි තියෙන පිළිකුල් සංඥාව සහ එහි තියෙන නිස්සාර ස්වභාවය ගැන මනමින් සිතනකොට කායානුපස්සනා සතිපට්ඨානෙ හිතේ වැඩෙනවා. කිසකෙස් පිළිබඳව තියෙන බලවත් ආසාව, බලවත් උපාදානෙ, බලවත් ඡන්දය ඒවම ඇති වෙලා යනවා. දැන් නියපොතු පිළිබඳව ගත්තත් නියපොතු වනාහි පඨවි ධාතුව බහුලව තියෙන කුණප කොටසක් අද ගතියයි මේ පඨවි ධාතුවෙන් හටගත්තා වූ බහුල වශයෙන් සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ නියපොතු විස වර්ණයෙන් ඊටාම දුර්වර්ණ පාට ඇති ගන්ධයෙන් ඊටාම දුර්ගන්ධයි. දැන් නියපොත්තක් පිච්චෙනකොට ඒ දුර්ගන්ධය අපිට දැනෙනවද කොච්චරද කියලා. ඔය විදිහට මේ නියපොතු පිළිබඳව ඒ තියෙන සංඥාව අපි වැරදියට අරන් තියෙන සංඥාව දුරු කරනකොට නියපොතු ආලේප කරන්න හිතෙන්නේ නැහැ. නියපොතු නොයෙක් විදිහ වර්ණ රටා යොදන්න හිතෙන්නේ නැහැ. මේක පිළිකුල් කටයුතු කුණප කොටසක් නේද කියලා හිතෙනවා. ඒ නිසා විශේෂයෙන් ඔය බුදුරජාණන් වහන්සේ වදාළේ නිවන එහෙම නැත්නම් උත්තරීතර මෝක්ෂය වළඳන කෙනා කවුද? සතර සතිපට්ඨානය වඩන කෙනා කියලා උන්වහන්සේ පෙන්වනවා. එහෙනම් නිවන නැමැති අමෘතය වළඳන්නේ කවුද? සතර සතිපට්ඨානයෙන් වාසය කරන යෝගියා. බලන්න කොච්චර හිසකෙස් පිළිබඳව අපිට දැන් තිබිච්ච ආසාව අඩු වෙනවද කියලා. හිසකෙස් ගැන තියෙන ආසාව නියපොතු පිළිබඳව සම පිළිබඳව එහෙම තමයි තියෙන්නේ. දැන් මේ හැම ගත්තායන් පස්සේ සකල ශරීරයම විහිදිලා තියෙන සම්පුත්ත. ඒ සමෙන් තමයි සම්පූර්ණයෙන්ම ආලේප කරලා තියෙන්නේ මේ ඇතුලේ තියෙන පිළිකුල් බව පේන්නේ නැති වෙන්න. මේ හැම එක පොත්තකට ගලවලා අරගෙන පැත්තකට දැම්මොත් මෙහි තියෙන දුර්ගන්ධයේ දුර්වර්ණය සීමාවක් නෑ. දැන් දැකලා ඇති මස් කඩ ළඟට ගියාම ගවයන්ගේ, ලුවන්ගේ, ඌරන්ගේ හැම ගහලා තියෙන කොච්චර දුර්ගන්ධද, කොච්චර දුර්වර්ණද, පිළිකුල් කටයුතුද. මේක අය හැම ගැහුවොත් සම ඉවත් කළොත් ඒ தත්ත්වය ඒ සමදෙස බල අපිට ඇති කර ගන්න පුළුවන්. ඊළඟට මාංශය පිළිබඳ මංසං නහාරු අට්ටි මිංජාවම තියෙනවා 32. තියෙන මේ සකල ශරීරය වනාහි පිළිකුල් වෙච්ච එකක්. මේ කිසිවක් නෑ සුවඳවත් දෙයක්, ගත හැකි කිසිම දෙයක් මේ කයේ නෑ. නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන්, සුඛ වශයෙන්. මේ සියල්ලම අර කියපු කාරණා අටෙන් සුද්ධාෂ්ටකයෙන් හටගත්තා, පැවතුණා නැති වුණා. එච්චරයි ඉතින් තියෙන්නේ. දැන් කාය පිළිබඳව තියෙන මාන්නය දැන් රූපමාදේ ගන්නවනේ. රූපමාදේ තියන්නේ තමන්ගේ රූපය ගැන, ශරීර ජාවය ගැන තමන් ආඩම්බර වෙනවා. ඒක හොඳයි. නමුත් මෙතනදී මේ කියන්නේ ආත්ම කොට ගැනීම. අනේ ඔක්කොම යටපත් කරලා දාන්නට පුළුවන්කම තියෙන මේ කාය පිළිබඳව නිස්සාර පැත්ත ගැන කල්පනා කරායින් පස්සේ. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම තරුණ ස්වාමීන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට, නවක භික්ෂූන් භික්ෂුණීන් වහන්සේ නවක සිල්වතුන්ට උපදෙස් දීලා තිනුවේ කායානුපස්සන සතිපට්ඨානෙ බහුල වශයෙන් වඩන්ට කියලායි. බහුල වශයෙන් වඩනකොට මේ කය තමන්ගේ කය මොන වාගේ එකක්ද කියලා හොඳට දැනගන්න පුළුවන්. ඒ අවසානයේදී මේ කයට වෙන්නේ මොකද කියලා නවසීවතික භාවනාවේදී නේ දැනගන්න පුළුවන්. ශරීරයේ මේ ගිහින් පළවෙනි දවසේ කොහොමද, දෙවෙනි දවසේ නිල් වෙනවා, තුන්වෙනි දවසේ ඉදි වෙනවා, ඊළඟට නව ద్వාරයකින් සිදුරු වලින් අර කුණු වෙච්චි අපද්‍රව්‍ය වහණය වෙනවා, ඕජස ගලනවා, සමදී වෙනවා, මාසදී වෙනවා, අණුවන්ගෙන් වැగిරෙනවා. අවසානයේදී සම්පූර්ණ වශයෙන්ම කයි ඇටසැකිල්ල ඉතුරුව සියලු මාංශයන් දී වෙලා යන හිස් කබල ඇටසැකිල්ලත් කාලයක් පවතිනවා. අවසානයේදී අවැසි ආදී නොයෙක් ධර්ම වලට ගොදුරු වෙලා ඒවත් පොළොවට පස්සලා යනවා. මේක තමයි කය පිළිබඳව තියෙන ඇත්ත කතාන්දරේ.
ඒ නිසා මෙහෙම කයක් නේ මට තියෙන්නේ. මෙහෙම කයක් තමයි අන්නයටත් තියෙන්නේ. ඒ නිසා මේ කයට නේද මම මේ තරම් ඇලුම් කරන්නේ. ඒක වැඩක් නැති කරුණක් කියලා නෝනින් දකිනවා. යථා පඤ්ඤාය පස්සති කියන්නේ ඒක නෝනින් දකිනවා. අනේ දැකීම ඇතිවන්නේ නිතර මේ කයේ නිසාර පැත්ත ගැන නෝනින් හිතන්න නැඹුරු වෙන කෙනාට. තේසේ අපිට දියුණු කර ගන්නට ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනේ. අතිමස්මින් කායේ කේසා ලෝමානකා දන්තා තචෝ දන්තා නකා ලෝමා කේසා යනාදි වශයෙන් අපි මේ කුණප කොටස පහක් පිළිබඳව කේසා ලෝමා නකා දන්තා තචෝ පිළිබඳව ඒ පිළිකුල් සංඥාව නිස්සාර සංඥාව අපි වඩන්න ඕනේ. එතකොට මේ පිළිබඳව තියෙන බලවත් උපාදානය නැති වෙලා යනවා, යටපත් වෙලා යනවා. එසේනම් හැම දිනාටම එසේම සතර සතිපට්ඨාන ධර්මයන් හිසිත පවත්වා ගන්නට ලැබේවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ උත්තරීතර ඉගැන්වීම සතර සතිපට්ඨානයන් අවබෝධ කරගෙන සසනින් නිදහස් වෙන්න ලැබේවා. මනසිකාර සිද්ධ කළා වූ හැම සියලු දෙනාටමත් මටත් මහා සංඝ රත්නයේට පොඩි ස්වාමීන් වහන්සේ ඇතුළුව සියලුම දෙනා වහන්සේටත් සේනාසනේ වාසය කරන හැමෝටමත් සීයෙන් යුක්තව තමන්ගේ සිත කය ආදී පවත්වාගෙන සතර සතිපට්ඨාන පුරා ගන්නට වාසනාව ලැබේවා. සියලු හිතකාමී දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ට සතර සතිපට්ඨාන ධර්මයන් වැඩේවා. නිවනින් සැනසෙන්න වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සියලු දෙනාටම නිවන් සම්පත් ලැබේවා.